හරි. එතකොට අද කතා කරන්න තියෙන්නේ 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා. right 31 වෙනි ප්‍රශ්නෙන් කියලා තියෙනවා x තීරුව y තීරුව කියලා තීරු දෙකක් දීලා උගලන්න තියෙනවා. අහලා තියෙනවා පරිගණක ක්‍රම ලේඛනයේදී ඉහත සඳහන් වගුවේ තීරු x සහ y හි අන්තර්ගතයන් ගැන පහත් සඳහන් කවර සම්බන්ධතාවක් නිවැරදිද? එතකොට x තීරුවේ තියෙනවා a කියලා එක්කෙනෙක් ලූපය b කියලා එක්කෙනෙක් ඉන්නවා වර්ණය. right එතකොට ලූප් එකක් කියන්නේ මොකක්ද කියලා මම හිතන්නේ දැන් මතක ඇති හැමෝටම අපි ප්‍රෝග්‍රෑමින් වලදී කරා නේද? ලූප් එකක් කියලා කියන්නේ අයිටරේෂන් එකක් නැත්නම් පුනර්කරණයක් නේ. යම් කිසි කොන්දේසියකට අදාළව නැවත නැවත යම් කාර්යයන් ප්‍රමාණයක් සිද්ධ කරන නේද? ව්‍යුහයකට තමයි අපි ලූප් එකක් නැත්නම් රිපිටිෂන් එකක් පුනර්කරණයක් කියලා අපි කතා කරන්නේ. සිලෙක්ෂන් එක කියලා කියන්නේ මොකක්ද? මේක තමයි ලූප් එක කියලා කියන්නේ. පුනර්කරණය. right සිලෙක්ෂන් නැත්නම් තේරීම කියලා කියන්නේ මොකක්ද? තේරීම කියන එකේදී වෙන්නේ යම් කිසි කොන්දේසියකට අදාළව Can I try this? Can I try this? yes you can. Take the wire and go. Hold it. What's this? Don't put it on the ground. Hold it from. Don't put it on the ground. Okay. Hello. right තේරීම කියලා කියන්නේ අපිට පුනර්කරණයක් ආකාරය නෙවෙයි කොන්දේසියකට අදාළව ඒක පාරවල් දෙකක ගිහිල්ලා නැවත පොදු මාවතකට එකතු වෙනවා නේද? මේ විදිහට පොදු මාවතකට එකතු වෙනවා. ඒත් මේකේ පුනර්කරණයක් නැහැ. නැවත නැවත සිද්ධ වෙන එකක් නැහැ. right? ඒක ඔය දෙක තමයි අපි පුනර්කරණය සහ තේරීම කියලා අපි හඳුනගන්නේ. පුනර්කරණය කියනවා නැවත නැවත සිද්ධ වෙන ක්‍රියාවලියක් නේද? මෙතන තියෙනවා නැවත නැවත සිද්ධ වෙන ක්‍රියාවලියක්. right? තේරීමේ තියෙන්නේ පාරවල් දෙකකින් කලාගෙන ඇවිල්ලා නැවත පොදු පාරකට හම්බෙන එක. හරි. එතකොට මෙතෙන්දී අහනවා P කියන එකේ කියලා තියෙනවා දී ඇති උපදේශ අනුක්‍රමයක් ක්‍රියාත්මක කරවයි. Q කියන එක කෙනා කියලා තියෙනවා ස්වයංක්‍රීයව මෙහෙයවන ක්‍රමලේඛයක කොටසකි. R කියන එකේ කියලා තියෙනවා දෙකක් අතරින් එකක් තේරීමට භාවිතා වන කොන්දේසියකි. S එකේ කියනවා විශේෂිත වූ කොන්දේසියක් තෘප්තව තිබෙන තුරු උපදේශ අනුක්‍රමයක් පුනරාවර්තනය කරන්නා වූ ක්‍රමලේඛ ශිල්පයකි. ඉතින් හරි ලේසි නේද? ලූපය කියන එක තමයි S එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නේද? වර්ණය සම්බන්ධ වෙන්න ඕනේ R එක්ක. right එතකොට A කියන එක්කෙනාට S කියන උත්තරේ එන්න ඕනේ. එහෙම උත්තරයක් තියෙන්නේ දෙවෙනි එකේ විතරයි. A S සමග සහ B සමග R. right එතකොට 31 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. ඔව් 32 අහලා තියෙනවා 5 mod 2 හි අගය කීයද? දැන් mod කියන කෙනා අපි පාවිච්චි කරන්නේ මොන අවස්ථාවවලදීද? mod කියන කෙනා අපිට පාවිච්චි කරන්න පුළුවන් මතකද අපි mod එක පාවිච්චි කරපු වෙලාව? අපි මේ පහ mod 2 කියන එකටම අදාළව ගත්තොත් මේක බෙදීමට සම්බන්ධව අපිට කතා කරන්න තියෙන දෙයක්. පහ දෙකෙන් බෙදුවම අපිට එනවා දෙවරක් 2යි දෙවරක් 2 4යි ඉතුරු 1යි කියලා. right එතකොට මෙන්න මේ උත්තරේ අපිට හම්බෙනවා 5 div 2 කියන එකේ. right ඒකෙන් තමයි මෙයාව හම්බෙන්නේ. මෙන්න මෙයාව ඉතුරු අගය අපිට හම්බෙනවා 5 mod 2 කියන එකෙන්. right mod පාවිච්චි වෙනවා ඉතුරු අගය ගණනය කරගන්න. div පාවිච්චි වෙනවා බෙදීමට අදාළව තියෙන උත්තරය පූර්ණ සංඛ්‍යාත්මක උත්තරය අරගන්න. right එහෙනම් 5 mod 2 කියලා කියන්නේ කවුද? උත්තරේ වෙන්නේ 1 නේද? ඒතර 1 කියන උත්තරේ තියෙන්නේ දෙවෙනි වර්ණයේ නැත්නම් දෙවෙනි තේරීමේ.
තමයි තත්පරයක් ඉන්න. right. පැහැදිලිද ඒක? ඔලමයි පැහැදිලිද? right. බොහොම හොඳයි. ඊළඟට 33 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා. දී ඇති පද්ධතියක ශක්්‍යතා අධ්‍යයනය සිදු කළ යුත්තේ යෝජිත පද්ධතියේ ශක්්‍යතා අධ්‍යයනය කියන එක පුතේ දැන් ඕගලන්ගේ සිලබස් එකේ නැහැ. ඒක නිසා ඒ ගැන වද වෙන්න එපා. ඒක out of syllabus ලකුණු අරගන්න. ශක්්‍යතා අධ්‍යයනය තිබුණේ කලින් සිලබස් එකේ. right. ඒක නිසා 33 වෙනි ප්‍රශ්නේ ගැන වද වෙන්න එපා. ඊළඟට මේ 34 වෙනි ප්‍රශ්නේත් out of syllabus. මොකද සිස්ටම් එකේ ඉස්සර කියලා දුන්නා විවිධ වර්ගයේ පද්ධති කීපයක් ගැන. දැන් අපි ඒක ගැන කතා කරන්නේ. What's happened, Suhara? Sorry about that. Suhara. Sorry. Suhara, so you have to know. Hold on. හරි ළමයි සමා වෙන්න. right. එතකොට මේ 34 වෙනි ප්‍රශ්නයත් ඔයගොල්ලෝගේ සිලබස් එකෙන් පිට ඔයගලන්ට තියෙනවා. 35 වෙනි ප්‍රශ්නය. පරිගණක ජාලයක මධ්‍යගතව දත්ත ගබඩා කිරීම හා කළමනාකරණය කිරීමේ වගකීම ඇති පරිගණකය හඳුන්වන්නේ. පරිගණක ජාලයක මධ්‍යගතව දත්ත ගබඩා කිරීම හා කළමනාකරණය කිරීම. අපි සාමාන්‍යයෙන් කම්පියුටර් නෙට්වර්ක් එකක් ගැන කතා කරනකොට කතා කරන එක මොඩල් එකක් තමයි client and server model කියලා කියන්නේ. client and server model එකේදී වෙන්නේ server පරිගණකය. නැත්නම් අපි කියනවා සේවා දායක පරිගණකය. right? සේවා දායක පරිගණකය නැත්නම් server එක තියෙනවා. server එකට තමයි අනිත් computers ටික සම්බන්ධ වෙලා තියෙන්නේ. right. එතකොට ඒවා සේවා ලහාබී පරිගණක නැත්නම් අනුග්‍රහක පරිගණක කියලා අපි කියනවා. right. එතකොට මෙතන අහන්නේ පරිගණක ජාලයක මධ්‍යගතව දත්ත ගබඩා කිරීම හා කළමනාකරණය. දත්ත ගබඩා කිරීම හා කළමනාකරණය කරන්නේ දත්ත සේවා දායකයා. data server එක. ඔක පොඩ්ඩක් ඔයගලන්ගේ සිලබස් එකෙන් පිට යන ප්‍රශ්නයක්. නමුත් ඔක ඔයගොල්ලෝ දැනගෙන හිටියට ගැටලුවක් නැහැ.
right? ඒ කියන්නේ පොඩ්ඩක් දැනුවත්ව ඉන්න. ඒක වටිනවා ඔයගලන්ට. හරි? right. ඒකට සාමාන්‍ය කියන්නේ මධ්‍යගත පරිගණකයක තියෙන එකට අපි කියනවා සර්වර් පරිගණකයක් කියලා. කම්පියුටර් එකේ network එකක සේවා සපයන්න තියෙන කෙනෙක් සර්වර් පරිගණකයක් කියලා කියනවා. ඒත් එයාගෙන් දත්ත සේවාව නම් හම්බෙන්නේ අපි කියනවා data server එකක් කියලා. right? 36 වෙනි ප්‍රශ්නේ. පාठ සඳහන් A B හා C යන ප්‍රකාශ තුන කෙරෙහි අවධානය යොමු කරන්න. වෛරස වලින් පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මුරපද යොදා ගැනේ. දැන් මේගොල්ලෝ අහන්නේ ඉහත ප්‍රකාශ අතුරෙන් අසත්‍ය වන්නේ මොකද්ද කියලා අහන්නේ. අසත්‍ය ප්‍රකාශය. වෛරස වලින් පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මුරපද යොදා ගැනේ. ඔතන වෛරස වලින් කියන එකෙන් පද්ධතිය ආරක්ෂා කරගන්න මුරපදයක් කියන එක අපිට එක එල්ලේ උදව් වෙන්නේ නැහැ. දැන් කවුරු හරි පෙන් ඩ්‍රයිව් එකක් ගෙනල්ලා කම්පියුටර් එකට කනෙක්ට් කරලා ඒකට යන්න බැලුවොත් පාස්වර්ඩ් එකක් තියෙන නිසා යන්න බැරි වීම නිසා අපිට යම් ආරක්ෂාවක් හම්බ වෙන්න පුළුවන්. නමුත් එක එල්ලේ ආරක්ෂාවක් ලැබෙන දෙයක් නෙවෙයි මේ නේද පාස්වර්ඩ් එකක් තිබ්බ කියලා වෛරස් වලින් බේරෙන්න. වෛරස් එකකින් අපිට ආරක්ෂා වෙන්න මොකද අපිට ඕන වෙන්නේ? ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක්. ප්‍රතිවෛරස මෘදුකාංගයක්. ඒක නිසා අපිට මෙයාව වැරදි ප්‍රකාශයක් විදිහට තමයි සලකන්න වෙන්නේ. ඊළඟට B එකේ කියලා තියෙනවා ආක්‍රමණ වලින් පද්ධතියට සිදුවිය හැකි හානිය නිර්ණය කිරීමට යොදාගත හැකි ප්‍රධාන සාධකයක් වනුයේ දුර්වල මුරපදය. ඔව්. weak password එකක් කියලා අපි කියනවා නේ. දුර්වල මුරපදයක් තියෙනකොට මේ attacks වලට අපේ පද්ධතිය හරීම ඒ කියන්නේ අපි කියනවා potential තර්ජනයක් ඇති වෙන්න පුළුවන් පද්ධතියක්. right? මොකද දුර්වල මුරපදයක් කියලා කියන්නේ ලේසියෙන් ගෙස් කරන්න පුළුවන් මුරපදයක්. එහෙම වුණාම ඕනම කෙනෙකුට try කරලා ගෙස් කරලා log වෙන්න පුළුවන්. right? ඒක නිවැරදි ප්‍රකාශයක්. මුරපදයක් විද්‍යුත් තැපෑලෙන් යැවීමේ ආරක්ෂිතව බෙදා හැරීමේ ක්‍රමයකි. නෑ. අපි සාමාන්‍යයෙන් මුරපදයක් කියන එකක් විද්‍යුත් තැපෑල වැනි සංනිවේදන ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැහැ. අපි ගුප්තකේතනය වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. encryption කියලා අපි කියනවා. right? ඒක නිසා මේකත් අපිට නිවැරදි එකක් කියලා සලකන්න වෙන්නේ නැහැ. A හා C තමයි අසත්‍ය ප්‍රකාශ විදිහට අපිට එතකොට අරගන්න වෙන්නේ. 37 වෙනි එකේ කියනවා ප්‍රයෝජනවත් පරිගණක ක්‍රමලේඛයක් ලෙස වෙස් වලාගත් වෛරසයක් හඳුන්වනුයේ නේද? අපි මේක ගැන කතා කරා නේද? Trojan horse කියන කෙනා තමයි අපිට අඳුන ගන්න වෙන්නේ. අපි 11 වෙනි අන්තිම පාඩමේ අපි කතා බහ කරනවා මට මතක විදිහට අපිට එතනට යා ගන්න පුළුවන් වුණේ නෑ නේද පුතේ? අපි අතරමඟ කතා කර හිටියේ නේද? ඔව් අපිට දැන් ඉඩක් හම්බෙච්ච නිසා 11 වෙනි පාඩමේ කතා නොකරපු ටිකක් පොඩ්ඩක් කතා බහ කරා නම් හොඳයි. එතෙන් තමයි අපිට Trojan horse හම්බෙන්නේ. Trojan horse ගේ කතාව මම මෙතනදී කියන්නම්. මේ Trojan horse කියලා අපි සලකන්නේ අපිට genuine software එකක් විදිහට පෙනිලා නැත්නම් අව්‍යාජ දෙයක් විදිහට. ව්‍යාජ දෙයක් විදිහට නෙවෙයි අව්‍යාජ දෙයක් විදිහට පෙනෙන නැත්නම් ඒ විදිහට පෙනී සිටින දෙයක් හරහා අපිට malware එකක් අනිෂ්ට මෘදුකාංගයක් අපේ පරිගණකයට එකතු කරන්න නැත්නම් ලබා දෙන්න කටයුතු කරන ආකාරයේ පරිගණක ක්‍රමලේඛයකට අපි තමයි අපි කියන්නේ Trojan horse එකක් කියලා. Trojan horse කරන්නේ තව අනිෂ්ට මෘදුකාංගයකට අපේ පද්ධතියට ඇතුල් වෙන්න ඉඩ ලබා දෙන්න. right? එයා හොඳ කෙනෙක් විදිහට ඇවිල්ලා දැන් අපි වෙබ් එකෙන් හිතන්නකෝ software setup එකක් download කරනවා කියලා. game එකකට අදාළ setup එකක් download කරනවා කියලා. ඒතකොට ඒක නේද? නිල වශයෙන් තියෙන වෙබ් අඩවියක නෙවෙයි නම් තියෙන්නේ. right? උදාහරණයක් විදිහට අපි torrent download එකක් කරනවා. torrent වල තියෙන්නේ ගොඩක් වෙලාවට නිල වෙබ් අඩවියක් කරහා හඳුන්වා දෙන setups නෙවෙයි. එතන ගොඩක් වෙලාවට තියෙන්නේ pirated software. right? මංකොල්ල කාපු මෘදුකාංග. එතකොට එහෙම මෘදුකාංගයක්
හරහා අපිට මේ වගේ කෙනෙක් ලබා දෙන්න පුළුවන්. right? එතකොට 37 වෙනි කෙනාට අදාළ උත්තරේ වෙන්නේ අංක 3. right? 38 වෙනි එකේ අහලා තියෙනවා මෘදුකාංග චෞර භාවිතය පයිරසි කියන එක. යන්න විස්තර යන්නේ. දැන් මේ පයිරසි කියන එකත් අපේ අන්තිම පාඩමේ කතා බහ කරන්න තියෙන දෙයක්. software piracy කියලා කියන්නේ අපි බොහොම සරලව ගත්තොත් අයිතියක් තියෙන මෘදුකාංග යම් ආයතනයකට හෝ යම් පුද්ගලයෙකුට අයිතියක් තියෙන මෘදුකාංග හෝ මෘදුකාංගයක් රිලේටඩ් දේවල් සම්බන්ධ දේවල් අපි ඒගොල්ලන්ගේ අවසරයකින් තොරව භාවිතා කිරීම පිටපත් කිරීම බෙදා හැරීම වගේ දේවල් software piracy කියන පැත්තට අයිති වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට Windows install කරගත්තොත් ඉන්ටර්නෙට් එකෙන් බලලා මේව කරලා ඊට පස්සේ crack එකක් දාලා පාවිච්චි කරනවා කියලා කියන්නේ pirated software එකක් පාවිච්චි කරනවා කියන එක. right? එතකොට මෙතන අහන්නේ මේ මෘදුකාංග චෞරය නැත්නම් මෘදුකාංග මංකොල්ලේ කියන එක විස්තර වෙනුයි. පරිගණක ක්‍රමලයක නීති විරෝධී ලෙස පිටපත් කිරීම. දෘඪ තැටිය කඩංගු සියලුම මෘදුකාංග උපස්ත කිරීම. අසාමාන්‍ය වෛරස මගින් දෘಢ තැටිය ආසාදනය කිරීම. පුද්ගල පරිගණක මෘදුකාංග විශාල ලාභයක් සහිතව විකිණීම. දැන් මෘදුකාංග චෞරය කියන තැනට කතා බහ කරාම අපිට වඩාත් සුදුසුයි කියලා අරගන්න පුළුවන් වෙන්නේ පරිගණක ක්‍රමලයක නීති විරෝධී ලෙස පිටපත් කිරීම කියන තැනට අපිට යන්න වෙනවා. මොකද මෙතන පුද්ගල පරිගණක මෘදුකාංග විශාල ලාභයක් සහිතව විකිණීම කියන එක. එතනදී විශාල ලාභයක් සහිතව විකිණනවා කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි Windows key එකක් නැත්නම් Windows operating system එක වෙබ්සයිට් එකෙන් අපිට රුපියල් 15000ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් කවුරු හරි කෙනෙක් එහෙම එකක් ඩවුන්ලෝඩ් කරලා අපිට 20000ට විකුණනවා. එතකොට ඒක software piracy පැත්තට අදාළ නැහැ. මොකද ඒතන තියෙන්නේ වංචාවක්. right? එහෙම නැතුව pirated software එකක් විකුණනවා නෙවෙයි එතන. right? ඒ නිසා වඩාත් සුදුසු උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ. හරි. 39 වෙනි ප්‍රශ්නේ පහත් සඳහන් HTML හැඳුනුම් යුගල වලින් සදොස් කියලා කියන්නේ දොසක් සහිත නැත්නම් වැරදි වෙන්නේ කවුද කියලා අහන්නේ. නේද? HTML tag එකට closing tag එකක් තියෙනවා. ඒක හරි. body tag එකකට closing tag එකක් තියෙනවා. ඒක හරි. title tag එකකට closing tag එකක් තියෙනවා. ඒකත් හරි. හැබැයි BR tag එකට closing tag එකක් නැහැ. මේක තමයි එතකොට උත්තරේ වෙන්නේ. වැරදි එක්ක නානි තෝරන්න කියලා තියෙන්නේ. right. අන්තිම ප්‍රශ්නය අහලා තියෙනවා සංඛ්‍යාංක බෙදුම digital divide මගින්. දැන් සංඛ්‍යාංක බෙදුම කියන එකත් අවසාන පාඩමට අදාළව කතා බහ වෙන්නේ. අපි මේ 2009 පේපර් එක කතා කරලා ඉවරයින් පස්සේ අන්තිම පාඩම ගැන චුට්ටක් කතා කරමු. නේද? මෙතන අපි මූලිකව දේවල් ටිකක් කතා කරා වගේ මතකයි. නමුත් අවසන් කරගන්න හම්බුන්නේ නැහැ අපිට දේවල් ටික. එහෙම නේද පුතේ? අන්තිම පාඩමේ තියෙන ටික අපි මූලික පොඩි දේවල් ටිකක් කතා බහ කරා අවසන් කරන්න හම්බුන්නේ නැහැ නේද? හරි right okay. අපි 2009 පේපර් එක ඉවර වුණාම අන්තිම පාඩම කතා බහ කරමු. right? ඒතර එතන මේ සංඛ්‍යාංක බෙදීම කියන එක කතා බහ කරනවා. මම ඒක මෙතනදිත් ඕගලන්ට විස්තර කරන්න. මේ සංඛ්‍යාංක බෙදීම නැත්නම් digital divide කියලා කියන්නේ මේ ICT එහෙම නැත්නම් ඩිජිටල් ලෝකයට නැත්නම් ඩිජිටල් ඩිවයිසස් වලට ප්‍රවේශ වීමේ වරප්‍රසාද ලැබීම සහ නොලැබීම කියන එකට අදාළව සිද්ධ වෙන බෙදීම. දැන් අපි ගත්තොත් දුප්පත් පොහොසත් ભેදය කියන එක ඇති වෙන්නේ නේද? මුදල් වලට අදාළව වෙන බෙදීමක්. ඒතර මේ ඩිජිටල් ඩිවයිඩ් කියලා කියන්නේ ඩිජිටල් ඩිවයිසස් වලට තියෙන ඇක්සස් එක ප්‍රවේශයේ සහායක තියෙන පහසුකමට අදාළව ඒවා ලැබීම නොලැබීම මත සිද්ධ වෙන බෙදීමක්. right? එතකොට මෙතෙන්දී මේගොල්ලෝ අහන්නේ සංඛ්‍යාංක බෙදුම මගින් දෘඩාංග ප්‍රතිසමහා සංඛ්‍යාංක වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කරේ. නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. මෘදුකාංග පද්ධති හා යෙදු මෘදුකාංග වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කරේ. එහෙම දෙයක් වෙන්නේ නෑ. ස්ථිරාංග ROM CMOS RAM වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කරේ. එහෙම වෙන්නේ නෑ.
ඔන්න අන්තිම කෙනා තමයි එතකොට හරියට සිද්ධ වෙන්නේ නේද? මහජනයා පරිගණක සාක්ෂරතාවයේ සහිත හා පරිගණක සාක්ෂරතාවයේ රහිත වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන්නේ. නෝක තමයි නිවැරදි උත්තරේ. ඒතර කම්පියුටර් ලිටරසි පරිගණක සාක්ෂරතාවය ලැබීම නොලැබීම කියන එක නැත්නම් පරිගණක සාක්ෂරතාවයේ සහිත රහිත කියන එක මේ ඩිජිටල් ඩිවයිඩ් වලට බලපාන හේතුවක්. right නැත්නම් ඩිජිටල් ඩිවයිඩ් නිසා සිද්ධ වෙන දෙයක්. ඕක ගැන තව පොඩ්ඩක් මම මෙතනදී විස්තර කරන්නම්. දැන් ওই ඩිජිටල් ඩිවයිඩ් එකක් ඇති වෙන්න හේතු වෙන හේතු සාධක ගොඩක් තියෙනවා. දැන් ඕගලන්ගේ ඉස්කෝලේ ඕගොල්ලෝ කම්පෙයාර් කරලා බැලුවොත් සමහර ඉස්කෝලවලට ඉන්න ශිෂ්‍ය ප්‍රමාණයට ගැළපෙන ප්‍රමාණයේ පරිගණක විද්‍යාගාර තියෙන්න පුළුවන්. සමහර ඉස්කෝලවලට එහෙම නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඩිජිටල් ඩිවයිඩ් එකක් ඇති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මුදල් හදල් තියෙන නිසා එයාට පරිගණකයක් භාවිත කිරීමේ හැකියාව තියෙන්න පුළුවන්. තව කෙනෙකුට මුදල් හදල් නැතිවීම නිසා පරිගණකයක් භාවිත කිරීමට බැරි වෙන්න පුළුවන්. එතනින් ඩිජිටල් ඩිවයිඩ් එකක් ඇති වෙනවා. එතනදී මුදල කියන එක තමයි එතනදී සාධකය වෙන්නේ. කලින් අවස්ථාවේදී අදාළ සම්පත් නේද? තව කෙනෙක් ඉන්න පුළුවන් කම්පියුටින් ඉගෙන ගන්න අකමැති. right ඒක නිසා එයා කම්පියුටින් ගැන ඉගෙන ගන්න. ඒක නිසා එයා කම්පියුටර් එක ගැන දන්නේ. ඒක නිසා එයා ඩිජිටල් ඩිවයිඩ් වලට උදව් වෙනවා. මොකද එයා ඒක ගැන දන්නේ නැහැ. ඒකට පුද්ගලික ආකල්ප කියන එකත් බලපාන. right ඊළඟට තව විදිහකින් ගත්තොත් මේ නගරබද සහ ගම්බද නැත්නම් භූගෝලීය ලක්ෂණ. දැන් අපි දන්නවා නුවරඑළිය වගේ පැත්තට යනකොට කඳු වල හරහා යනකොට නේද? අපිට එන සිග්නල් ප්‍රමාණය බොහොම අඩුයි. right ඒක වුණාම අන්තර්ජාලය වගේ පරිහරණය කරන්න ගියාම සෑහෙන ගැටලු වලට මුහුණ පාන්න වෙනවා. දැන් ඔය ඔන්ලයින් এডুকেෂන් වල තියෙන ලොකුම චැලෙන්ජ් එකක් ඔය කියන සිග්නල් ප්‍රශ්නේ, සිග්නල් ගැටලුව. නේද? එතකොට එහෙම වුණාම ඩිජිටල් ඩිවයිඩ් කියන එක ඇති වෙන්න පුළුවන්. මොකද සිග්නල් ගැටලු තියෙන නිසා අන්තර්ජාලය වැනි සම්පත් භාවිත වෙන්නේ නැහැ. ඒක නිසා පරිගණක සාක්ෂරතාවය අඩු වෙනවා. right ඒ වගේ විවිධ හේතු බලපාන්න පුළුවන් ඩිජිටල් ඩිවයිඩ් කියන එක ඇති වෙන්න. හරි. ඒත් අපි ප්‍රශ්න 40ම කතා කරලා ඉවරයි. ලකුණු බලන්න කීයෙන්ද කියලා දාගන්න බලන්න. තාම මටත් එවන්න බලන්න 40න් කීයද කියලා. ඔව් ළමයි කීයද 40? බොහොම හොඳයි පූර්ණා නේද? පූර්ණා. ඉසුක බොහොම හොඳයි. බිනොත් හොඳයි. තව ලකුණු 2-3ක් හදාගෙන 35 පැත්තට එමු. කමිදු බොහොම හොඳයි. හිමංසා බොහොම හොඳයි. චනාරා බොහොම හොඳයි. right හොඳයි. හොඳ ලකුණු තියෙනවා හැමෝටම. right මම හිතනවා අනිත් අයත් අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු ටික හදා ගන්නවා ඇති කියලා. right දැන් මෙතෙන්දි මට ඔයගලන්ට නැවත නැවතත් කියන්න තියෙන්නේ පැහැදිලි නැති මොනවා හරි තැනක් තියෙනවා නම් නැවත නැවත මගෙන් පැහැදිලි කිරීම අහන්න. right හරි අපි යමු පළවෙනි ප්‍රශ්නේ කරන්න. එතකොට දැන් මේ පේපර් ෆෝමැට් එකේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි
ඉතිරි ප්‍රශ්න ටිකෙන් ප්‍රශ්න 4කට තෝරලා ලියන්න ඕනේ. right? හරි. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා තොරතුරු හා sannivedana තාක්ෂණයේ ප්‍රවර්ධනය. සිසුන්ට නිවසේ සිට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කර ගැනීමට ඉවහල් වන අවස්ථා දෙකක් නම් කරන්න. right? මම මාකින් ස්කීම් එකත් පොඩ්ඩක් අරගන්නම්. මොකද ඒක ඉංග්‍රීසි මීඩියම් ඉන්න අයට ලේසි වෙනවා සහ මම හිතන්නේ මම ගිය සතියේත් මේ පණිවිඩය දුන්නා. දැන් අපි මේකේ සිංහල මීඩියම් වලින් ඩිස්කස් කරන නිසා ඉංග්‍රීසි මීඩියම් අයට ඉංග්‍රීසි මීඩියම් වලින්ම පේපර් ඩිස්කෂන් එකට සහභාගී වෙන්න අවශ්‍ය නම් මගේ ඉරිදා පන්තියක් තියෙනවා 3 ඉඳලා 4:00 වෙනකම්. ඒකට සහභාගී වෙන්න ඔයගොල්ලෝ පේමන්ට් එක කරන්න ඕනේ නැනපෙතටමයි. right? එතකොට ඉරිදා පන්තියට සහභාගී වෙන්න පුළුවන්. එහෙම සහභාගී වෙන්න කැමති අය මට මැසේජ් එකක් WhatsApp මැසේජ් එකක් එවන්න. එතකොට මම මේ ඉරිදා පන්තියේ link එක ඔයගලන්ට දෙන්නම්. එතකොට ඔයගලන්ට ඒ WhatsApp group එකට add වෙන්න පුළුවන්. add වෙලා ඔයගලන්ට link එක share කරගන්න පුළුවන්. කියන්නේ මම link එක දැම්මම ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. right? ඔයගලන්ට වෙනම අලුත් WhatsApp group එකක් මම හදන්නේ. මොකද නැනපෙතින් සහභාගී වෙන දරුවෝ අලුත් ප්‍රමාණයකින් නිසා එහෙම නිසා එන්න අවශ්‍ය කවුරු හරි ඉන්නවා නම් මට පොඩ්ඩක් මාව දැනුවත් කරන්න. එතකොට මම එතනට සම්බන්ධ කරගන්නම්. අමතර ගෙවීමක් කිසිසේත්ම කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ නැනපෙතට සාමාන්‍ය ගෙවීම කරනවා. මේ ක්ලාස් එකටත් අවශ්‍ය නම් එන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් අවශ්‍ය නම් ඒ ක්ලාස් එකටත් එන්න පුළුවන්. හැබැයි ඒ ක්ලාස් එකේ අපි පොඩ්ඩක් ඉස්සරහින් පේපර්ස් ඉන්නේ. මට මතක ඉතිරි 2011 හෝ 12 පේපර් එක කරගෙන යන්නේ. නමුත් තව පේපර්ස් 2020 වෙනකම් අපි කරන්න තියෙනවානේ. එතනට සහභාගී වෙන්න අවශ්‍ය නම් ඒක සහභාගී වෙන්න පුළුවන් එතනට. ඒක කිසිම ගැටලුවක් නැහැ. right? හරි. 2009ට අදාළව තියෙන මාකින් ස්කීම් එකත් මම පොඩ්ඩක් මෙහෙම ගන්නවා. right. ඒතර උත්තර විදියට දීලා තියෙනවා computer assisted learning පරිගණකය සහාය කරගත් ඉගෙනුම. right? ඊළඟට අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්. සංයුක්ත තැටිවල ගබඩා කරලා තියෙන විෂය කරුණු භාවිතා කරගන්න පුළුවන්. right? DVD තැටි පාවිච්චි කරන්න පුළුවන්. right? ඒතර මේගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්නට අදාළව නේද? තොරතුරු හා sannivedana තාක්ෂණයේ ප්‍රවර්ධනය සිසුන්ට නිවසේ සිට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කර ගැනීමට ඉවහල් වන අවස්ථා දෙකක් නම් කරන්න. right? එතකොට ඔය අවස්ථාව ඔයගලන්ට දෙන්න පුළුවන්. right? ඔයිට අමතරව වෙනත් විකල්ප පිළිතුරු ලියවිලා තියෙනවා නම් මට කියන්න. එතකොට මම කියන්නම් කොහොමද ඒක මේකට ගැළපෙන උත්තරයක්ද නැද්ද කියන එක. මොකද විකල්ප පිළිතුරු තියෙන්න පුළුවන්. right. දෙවෙනි එකෙන් අහනවා. එතකොට ලකුණු දෙකක් හම්බ වෙනවා පුතේ. කැමැති දෙකක් තමයි ලියවෙන්න තියෙන්නේ උතන්ට. right. ලකුණු දෙකක් හම්බ වෙනවා. දෙවෙනියට මම කතා කරනවා ලේඛන ගොනුවල ආරක්ෂාව සඳහා පද සැකසුම් මෘදුකාංගයන්හි. right? ඒ කියන්නේ වදන් සැකසුම් මෘදුකාංගයම තමයි word processing software. එදා ඇති ආරක්ෂිත ලක්ෂණයක් සඳහන් කරා. right? ඒතර මේක නම් බොහොම පැහැදිලිවම password එකක් පාවිච්චි කරන්න පුළුවන් වීම කියන එක ඔගොල්ලෝ සඳහන් කරන්න ඕනේ. මුරපද භාවිතයට ඇති හැකියාව එහෙම නැත්නම් ඔක ඉංග්‍රීසි වලින් මෙතන දීලා තියෙනවා use of passwords කියලා. right? ඒක ලියවිලා තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔයගලන්ට ලකුණු දෙකක් හම්බ වෙනවා. right? හරි. ඊළඟට අහනවා sannivedanaye සඳහා fax භාවිතයේ ඇති අවාසි දෙකක්. අවාසි දෙකක්. right? fax පණිවිඩයක් කියන එක security අඩු system එකක්. right? ආරක්ෂාව අඩු තත්වයක්. සහ fax පණිවිඩයක තියෙන ඕන නැත්නම් fax පණිවිඩයක් ඇතුලේ රහස්‍යභාවය රැක ගැනීමේ ගැටලුවක්.
මොකද ෆැක්ස් එක කියන කෙනාට රිසීව් වෙනකොට ඒ ෆැක්ස් මැෂින් එක ආවට ඉන්න කෙනෙකුට හරි ෆැක්ස් එක මේන්ටේන් කරන කෙනාට හෝ මොකද්ද පණිවිඩය කියන එක ගැන දැනුවත් වීමක් සිද්ධ වෙනවා. right? ඒ වගේම තමයි ඊමේල් එකක වගේ ඔඩියෝ වීඩියෝ data යැවීමේ හැකියාවක් නැහැ. දරුණු විනාඩියක්. right. එතකොට ළමයි ෆැක්ස් මැසේජ් එක තියෙන අවාසි විදිහට අපිට ওই දේවල් කතා කරන්න පුළුවන්. right? ආරක්ෂාව සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්. විශ්වාසවන්ත භාවය පිළිබඳ ගැටලු වෙන්න පුළුවන්. රහස්‍යභාවය පිළිබඳ ගැටලු වෙන්න පුළුවන්. විශ්වාසවන්ත භාවයට වඩා රහස්‍යභාවය පිළිබඳ ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේම දත්ත සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සංනිවේදනය කිරීමේ නොහැකියාව තියෙන්න පුළුවන්. right? ඔන්න ඔය කියන කරුණු අරගන්න පුළුවන්. right? රිටන්ටත් ලකුණු දෙකක් ඔයගලන්ට හම්බ වෙනවා. right? 4 ඉංග්‍රීසි හෝඩියේ ඇති අකුරු A සිට Z සහ simple A සිට Z බිඳුවේ 9 දක්වා ඇති අංක සහ ඔය කියන විශේෂ අනුලක්ෂණ 10 නිරූපණය කිරීම සඳහා පරිගණක යතුරු පුවරුවක අවම වශයෙන් තිබිය යුතු යතුරු සංඛ්‍යාව කොපමණද? ඔව්. දැන් අපි A capital A to Z සහ simple A to Z යන්න එකම keys ටික තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ ටිකට අපිට ඕන වෙනවා keys 26ක් නේද? මේකට keys 26ක් ඕන. බිඳුවේ සිට 9 දක්වා ඇති අංක කියන්නේ තව keys 10ක එකතුවක්. right? ඒ වගේම මේ මෙන්න මෙතන තියෙන මේ සංකේත ටික මේ බිඳුවේ සිට 9 දක්වා තියෙන keys වලම සඳහන් වෙනවා. right? එතකොට මෙතනත් එකිනෙකට වෙනස් 10ක් තියෙනවානේ. 1 2 3 4 5 6 7 8 9 10. වරහන් දෙක ගත්තම වරහන් දෙක දෙකක් විදිහට අපි කැල්කියුලේට් කරන්නේ. right? එතකොට හරි විදිහට ගත්තොත් මෙතන 36ක් අපිට උවමනා වෙනවා. right? ඊළඟට මේ අතරතුරේ මේ අපිට අවශ්‍ය වෙනවනේ caps lock key එක simple අකුරු capital අකුරු කියන එක වෙනස් කරගන්න. නැත්නම් shift key එක ඕන වෙනවා. right? ඒ කියන්නේ මේ 36ට අමතරව තව එක key එකක් අපිට ඕන වෙනවා. එතෙන්දී ඇත්තටම ගැලපෙන්නේ shift කියන key එක. මොකද capital අකුරු ටික simple අකුරු ටික capital type කරගන්න shift key එකෙන් පුළුවන්. සහ අර එක කියලා තියෙන තැන උඩින් තියෙන සලකුණ ලකුණු කරගන්න ආයෙත් shift key එක පාවිච්චි කරන්න පුළුවන්. right? ඒක නිසා shift කියන key එකත් අපිට මෙතනදී අයිති වෙනවා. අවශ්‍ය වෙනවා. ඒක නිසා ඔක්කොම 37ක් විදිහට තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. right? ඒ වෙනුවෙන් ඔයාලට ලකුණු දෙකක් තියෙනවා. හරි. මෙතනට එනකම් පැහැදිලිද? කන්ෆර්ම් කරන්න හැමෝම. ඔව් ළමයි. පැහැදිලිද?
right. හරි. පස්වෙනි ප්‍රශ්නේ CRT මොනිටරයක් අසලම ස්පීකර් තැබීම ඥානාන්විත නොවෙන්නේ ඇයි? ඔව්. ඇයි ඒක ඥානාන්විත නොවෙන්නේ? ස්පීකර් එකක් කියන එක හැදිලා තියෙන්නේ ස්පීකර් එක හැදෙනකොට ඒකට පාවිච්චි කරන බොහොම බලයෙන් වැඩි චුම්බක magnets, right? එතකොට ඔය magnet චුම්බකයකින් ඇති කරනවා චුම්බක ක්ෂේත්‍රයක්, magnetic field එකක්, right? අන්නේ චුම්බක ක්ෂේත්‍රය CRT monitors වලට බලපෑම් ඇති කරනවා, රූප වලට බලපෑම් ඇති කරනවා, right? නැත්නම් පෙන්වන output එකට බලපෑම් ඇති කරනවා. ඒක නිසා අපිට monitor එකක් අසල ස්පීකර් එකක් මේන්ටේන් CRT monitor එකක් අසල මේ LED LCD වලට ඔක බලපානවා හරි අඩුයි. CRT monitor එකක් ගාව ඒක මැනේජ් කර ගැනීම එච්චර සුදුසු ක්‍රියාවක් නෙවෙයි. right? එතකොට ඔක ඉංග්‍රීසි වලින් explain කරලා තියෙනවා. Speaker contains strong magnets which affects magnetic electric field of the CRT monitors. right? ඔය අදහස ලියවෙන්න ඕන. right? එතකොට ඒ අදහස හරියට ලියවිලා තියෙනවා නම් ලකුණු දෙකක් අරගන්න පුළුවන්. හරි. ඊළඟට කතා කරනවා DVD RW DVD rewritable කියලා අපි කියනවා. තැටියකට වඩා USB සැනලි මතකයක ඇති වාසි දෙකක් ලියන්න. මොනවාද වාසි? අපිට pen drive එකක් DVD rewritable disk එකකට වඩා වැඩි capacity එකකින් අරගන්න පුළුවන්. right? ඒ වගේම තමයි ප්‍රමාණයෙන් එයා කුඩයි. right? ඒ වගේම එයාගේ කල් පැවැත්ම DVD එකකට වඩා රඳා පැවැත්ම වැඩි. DVD rewritable එකේ කීප වතාවක් ඕගලන්ට write කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා pen drive එකක් බොහොම පැහැදිලිව පාවිච්චි කරන්න පුළුවන්. right? ඔන්න ඔය වගේ හේතු. අපි බලමු තව මොනවද කියලා තියෙන්නේ කියලා. ඔව් high capacities ගැන කතා කරලා තියෙනවා. portable කියන එක නම් ඇත්තටම විශේෂ වාසියක් විදිහට හිතන්න අමාරුයි. මොකද දෙන්නම portable. right? low access time කියලා තියෙනවා නේද? මෙයාව මේකෙන් DVD එකෙන් දත්තයක් කියවන්න යන වෙලාවට වඩා බොහොම අඩු වෙලාවක් ගත වෙන්නේ pen drive එකකින් data එකක් කියව ගන්න ගියා. right? ඒක නිසා ඒ වගේ හේතු අරගන්න පුළුවන්. එතකොට ඔය කියන හේතු වලින් කැමැති හේතු දෙකක් අරගන්න. ඒකට ලකුණු දෙකක් ඕගලන්ට අරගන්න පුළුවන්. විකල්ප ලියපු ඒවා තියෙනවා නම් වෙන ලියපු උත්තර තියෙනවා නම් මට කියන්න. උත්තර මට ඒවා හරිද වැරදිද කියලා කියන්න පුළුවන්. right? 7 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා වැඩතල පරිගණකයක ඇති Java සැපයුම් ඒකකය තුල පංකාවක් තිබීමේ අරමුණ. ඔව්. power supply unit එක ඇතුලේ fan එකක් තියෙනවා. power supply unit එක ගොඩාක් රත් වෙනවා. ඒක නිසා ඒක cool down කරගන්න. නේද? ඒක සිසිලණය කරගන්න තමයි අපි fan එකක් පාවිච්චි කරන්නේ. right? එතකොට to maintain the temperature within the safety limits by removing extra heat. අමතර තාපය හස් කිරීමෙන් අදාළ උෂ්ණත්ව මට්ටම් යටතේ එය කළමනාකරණය කිරීමට. right? ඒ කියන අදහස තියෙන්න ඕනේ. yes සුසු. right. එතකොට අරමුණ හරියට විස්තර කරලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා චිත්‍රක යෙදුම් මෘදුකාංගවල මෙන්න මේ නිරූපකයෙන් දැක්වෙන මෙහෙයුම කුමක්ද? නේද? මෙයා මොකටද අපි පාවිච්චි කරන්නේ? rotate right by 90%.
කියන එකට නේද? එයාව අංශක 90කින් කරකවන්න. right? එහෙම නැත්නම් වා කියන්න ඕනේ rotate clockwise by 90%. දක්ෂිනාවර්තව අංශක 90ක් යම් රූපයක් කැරකවීම සඳහා. right? දැන් ඕවා සාමාන්‍යයෙන් අපි නේද? අපිට අත්දකින්න පුළුවන් දේවල් අපි වැඩ කරගෙන යනකොට. right? ඒක නිසා ඒවා අදාළ විදිහට වචන කරගන්න ඕන. right. 9 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පරිගණක ක්‍රමලේඛයක් තුල සංලක්ෂ්‍ය රීමාක්ස් යෙදීමේ අරමුණ කුමක්ද? දැන් ඇත්තටම මෙතන රීමාක්ස් කියනකට වැඩිය වඩා හොඳ වචනේ තමයි කමෙන්ට්ස් කියන එක. ඔයගොල්ලෝ දන්නේ කමෙන්ට්ස් කියන නමින්. right? ඒක නිසා 9 වෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැති වුණත් මම අදාළ ලකුණු දෙක දෙන්නම්. මොකද දැන් තියෙන්නේ රීමාක්ස් කියන වචනේ නෙවෙයි අපි කමෙන්ට්ස් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඇයි අපි කමෙන්ට්ස් දාන්නේ? පරිගණක ක්‍රමලේඛයේ විස්තර කරගත යුතු යම් යම් ස්ථාන විස්තර කර ගැනීම සඳහා අපිට කමෙන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. නේද? උදාහරණයක් විදිහට අපි මොකක් හරි කෝඩ් එකක් ලියනවා. මේ කෝඩ් එක කුමක් සම්බන්ධයෙන් තියෙන කෝඩ් එකක්ද කියන එක විස්තර කරන්න අපිට කමෙන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට yeah, Susu, you have to stay with Ammi. Right? No, I want to stay in class. The class does not have enough light, Susu. Right? Will you stay inside? But I like here. But I like here. Okay, you'll sit somewhere around here. This side has light. Okay. එතකොට ළමයි මේ 9 වෙනි ප්‍රශ්නට ඔයගොල්ලෝ ලකුණු දෙක ගන්න. එතනදී අහලා තියෙන කමෙන්ට් එකක ඌමනාව. ඒතර කමෙන්ට් එකක් අපි පාවිච්චි කරන්නේ ඒක පරිගණක ක්‍රමලේඛයේ කොටසක් වෙන්නේ නැහැ කවදාවත්. නමුත් අපිට ඒක අපේ ක්‍රමලේඛයේ විස්තර කරගන්න යම් ආකාරයකින් තව කෙනෙක් රිෆර් කරනකොට මේ මොකක්ද කියලා විස්තර කරලා දෙන්න කමෙන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. 10 වෙනි ප්‍රශ්نين අහලා තියෙනවා පරිසරවේදීන් විසින් වැවක ජලය දූෂණය වන්නේදයි පරීක්ෂා කිරීමට සැලසුම් කෙරෙයි. මෙම කාර්ය සඳහා හස්තීය ක්‍රම යොදා ගැනීමට වඩා පරිගණකයක් භාවිතා කිරීමේ ඇති වාසි දෙකක් සඳහන් කරනවා. right? ඉතින් අපි හස්තීය ක්‍රම පාවිච්චි කරනකොට දැන් මේගොල්ලෝ කරන්නේ මේ පරීක්ෂා කිරීමටනේ. වැවක ජලය දූෂණය වන්නේදයි පරීක්ෂා කිරීමට සැලසුම් කරයි. හස්තීය ක්‍රම පාවිච්චි කරනවා කියලා කියන්නේ මේගොල්ලන්ගේ සටහන් තබා ගැනීම මේගොල්ලෝ යම් යම් විශ්ලේෂණ කටයුතු කරගන්නේ ඔක්කොම මැනුවලි සිද්ධ කරන්නේ. පරිගණකයක් පාවිච්චි කරාම ඒ දේවල් අපිට බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. දත්ත ගබඩා කර ගැනීම සිද්ධ කරගන්න පුළුවන් පහසුවෙන්. දත්ත විශ්ලේෂණය කර ගැනීම සිද්ධ කරගන්න පුළුවන් පහසුවෙන්. දත්ත ඉදිරිපත් කිරීම සිද්ධ කරන්න පුළුවන් පහසුවෙන්. right? ඔය කියන උත්තර අපිට දෙන්න පුළුවන්. right? මේගොල්ලෝ කියලා තියෙනවා samples can be analyzed quickly and accurately. ඉතා ඉක්මනින් සාම්පල පරීක්ෂා කිරීමේ හැකියාව, නිවැරදිව සාම්පල පරීක්ෂා කිරීමේ හැකියාව, විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම decision can be made quickly. තීන්දුව తీරන ඉක්මනින් ගැනීමේ හැකියාව. නේද? ඒකට අර පරීක්ෂා කිරීම ඉක්මනට සිද්ධ වෙනකොට තීන්දුව తీරන ගැනීම ඉක්මනින් සිද්ධ කරගන්න පුළුවන්. right? ඒ ඔය වගේ අදහස් තියෙන උත්තර වලට ලකුණු දෙකක් අරගන්න පුළුවන්. හරි. එතකොට පළවෙනි ප්‍රශ්න 10 කතා බහ කරලා ඉවරයි. කොබලන්න 20න් කීයක් හරිද? 20න් 20ම තියන අය කවුද ඉන්නේ? මේක පොඩ්ඩක් ලියන දේවල් වැඩි. 20න් 19 18 17 16 හොඳයි හිමන්සා. right? මේකේ ලියන ඒවා පොඩ්ඩක් වැඩි නිසා පොඩ්ඩක් concentrate කරන්න නේද? එහෙම අවස්ථාවක් ආවොත් ඔයගලන්ට අපිට කියන්න බැහැ නැහැ කියලා. right? ඒක නිසා මොනවාද අඩුපාඩු උනේ මොනවාද කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. හරි. දෙවෙනි ප්‍රශ්නේ. කවුද දෙවෙනි ප්‍රශ්නේ කරේ?
දෙවෙනි ප්‍රශ්නේ කරලා තියෙන අය right දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා තොරතුරු හා සංවේදන තාක්ෂණයේ දියුණුවත් සමග ශ්‍රී ලාංකේය සමාජයේ ගතානුගතික රටාව වෙනස් වුණා. ඉතින් විවිධ දේවල් වලට ICT පාවිච්චි කරා. මේ සල්ගාදු කියලා මහත්මිය එයා විධායක නිලධාරියාගේ ලේකම්වරිය විදියට කටයුතු කරනවා. එතකොට එයාගේ දෛනික කාර්ය සටහන මේ පහත ඔයගලන්ට පෙන්නලා දීලා තියෙනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා සල්ගාදු මහත්මිය තම කාර්යනික කිරීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතයට ගන්නා අවස්ථා තුනක් සඳහන් කරන්න. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය නේද? මෙන්න තියෙනවා එකක්. පරිගණකයේ බලගන්නවා කාර්යාලයේ අන්තර්ජාලයට සම්බන්ධ වී විද්‍යුත් තැපැල් පණිවිඩ කියවා බලා ඒවට පිළිතුරු යැවීම. නේද? එතකොට විද්‍යුත් තැපැල් පණිවිඩ කියවා ඒවට පිළිතුරු යැවීම එකක්. right? ඊළඟට තමනද මේක තියෙන්නේ කො බලන්න. ඔව් පෙර දින තිබූ රැස්වීම් වල වාර්තා සකස් කර ඒවා පරිගණකයේ ගබඩා කිරීම. right? ඊට පස්සේ මේ දෘඩ පිටපත් ලබා ගන්න අපිට printer එකක් අවශ්‍යයි නේද? එහෙනම් දෘඩ පිට වාර්තාවල දෘඩ පිටපත් ලබා ගැනීම. right? ඔය වගේ දේවල් සම්බන්ධ කරන්න පුළුවන්. right? ඒතර මේගොල්ලෝ කියලා තියෙනවා preparing reports of the meeting. වාර්තා භාවිත සකස් කිරීම using emails. ඊතපල් පණිවිඩ භාවිතය නැත්නම් විද්‍යුත් තැපැල භාවිතය sending SMS කියන එකත් මෙතෙන්දී අරගෙන තියෙනවා. ඒක communication වලටම විතරක් පොඩ්ඩක් ගෑවිච්ච දෙයක්. නමුත් marking scheme එකේ කියලා තියෙන නිසා අපි ලකුණු වලට යමු. right? එතකොට මේ ප්‍රශ්නේදී ඕගලන්ට හම්බෙන්නේ ලකුණු 10යි. ඒ ලකුණු 10 අපි මේ විදිහට අරගමු නේද? 3ක් සඳහන් කරනකොට ලකුණු 3ක් හම්බෙනවා. right? හරි. ඊළඟට දෙවෙනි කොටස කියලා තියෙනවා ඇයට තම වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා භාවිත කළ හැකි යෙදුම් මෘදුකාංග 3ක් නම් කරන්න. ඔබගේ තේරීම සාධාරණීකරණය කරන්න. නේද? ඒතර විද්‍යුත් තැපැල් පණිවිඩ කියවන්න එයාට බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නේද? වෙබ් අතිරික්සුවක්. එතකොට ඒක වෙබ් අතිරික්සුව සාධාරණීකරණය කරන්නේ කොහොමද? විද්‍යුත් තැපැල් පණිවිඩ වලට පිවිසීම සඳහා. ඊළඟට පෙර දින තිබූ රැස්වීම් වාර්තා සකස් කර ඒවා පරිගණකයේ ගබඩා කිරීම. ඒතර වාර්තා සකස් කරන්න වදන් සැකසුම් මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්. පැතුරුම්පත් මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්. right? ඒ සඳහා. ඊළඟට යෙදුම් මෘදුකාංග පැත්තනේ අහන්නේ මේ. වාර්තාවල දෘඩ පිටපත් ලබා ගැනීමට. නේද? වාර්තාවල දෘඩ පිටපත් ලබා ගන්නකොට අපි printer එක සම්බන්ධ වෙලා තියෙන්නේ යෙදුම් මෘදුකාංගය වෙනකොට භාවිතා වෙලා තියෙන්නේ. right? කලින් කියපු දේවල්. නේද? email application software. right? To communicate with customers and internal staff. Word processing software to prepare and print reports, letters and etc. Database management system. තොරතුරු ගබඩා කරලා කියලා තියෙනවා. ඒකට to maintain useful data of the organization that need to be accessed quickly. right? ආයතනයේ ඉක්මනින් ප්‍රවේශ විය යුතු දත්ත ගබඩා කරලා තියාගන්න. right? ඒතර ඔන්න ඔය දේවල් ඔය කියන යෙදුම් මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. right? එක පාට කට්ටියක් අඩු වුණා මම හිතන්නේ පවර් කට් එකක් වුණාද දන්නේ නැහැ. මොකද මගෙත් මේ පැත්තේ පවර් කට් එකක් වෙලා මම දැන් මේ බැටරි charge තියෙන නිසා කතා බහ කරගෙන යන්න. messages උත් එනවා කීපයක් බලන්න. මට පේන්නේ පවර් කට් එකක් වගේ තමයි ළම. yes මේ කියලා තියෙන්නේ. කැස් බෑවේ පවර් කට් එකක් වුණා කියලා. හරි මම දැන්
රෙකෝඩින් එක තියෙන නිසා පොඩ්ඩක් මෙහෙම ඉස්සරහට යනවා. right මෙතන පිරිසක් ඉන්න නිසා අපි ඔහොම කරගෙන යමු. අනිත් අයට පොඩ්ඩක් රෙකෝඩින් එක රිෆර් කරන්න කියලා. right රැඳිලා ඉන්න පුළුවන් කට්ටිය අනිවාර්යයෙන් රැඳිලා ඉන්න. හරි. ඊළඟට අපි අහලා තියෙනවා නේද? එතකොට මේ තේරීම සාධාරණය කිරීමට මෘදුකාංග 3ක් නම් කරන්න කියලා තියෙන. ඒතර එතනටත් ලකුණු 3ක් දෙන්න පුළුවන්. right ඊළඟට තුන්වෙනි කොටසේ අහලා තියෙනවා මෙවැනි කාර්යාලයක අන්තර්ජාලයක් තිබීමෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක් ලියා දක්වන්න. මේ අන්තර්ජාලයක් කියලා කියන්නේ පුතේ මේ දැන් උදාහරණයක් විදිහට අපි අරගත්තොත් පොඩි නෙට්වර්ක් එකක්. එහෙම එකකට අපි කියනවා අන්තර්ජාලයක් කියලා. ඒතර ඒ අදාළ ආයතනයේ ඇතුලේ ආයතනයේ වැඩ ටික සිදු කරගන්න උදව් කරන ජාලයක්. ඒකට අපිට ඒකේ සම්පත් බෙදා හදා ගන්න පුළුවන්. සම්පත් හවුලේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට printers වගේ දේවල් right ඊළඟට communication වලට යන වියදම ගොඩක් අඩු කර ගන්න පුළුවන්. ඊමේල් වගේ පහසුකමක් පාවිච්චි කරාම right එහෙම කරලා අපිට ඔය අන්තර්ජාලය කියන එකෙන් උදව් ලබා ගැනීම කරන්න පුළුවන්. right එතකොට මාකින් ස්කීම් එකේ උත්තර දීලා තියෙනවා convenience of communication සංවේදනය කිරීමේ පහසුව sharing of resources සම්පත් බෙදා ගැනීමට ඇති හැකියාව right ඒ වගේම එක සම්පතක් හවුලේ භාවිතා කිරීමේ හැකියාව right ඒකත් අරගෙන දෙන්න පුළුවන් right ඒ කියන්නේ සරලව ගත්තොත් ජාලයක තියෙන වාසි පැත්ත ගැන අපිට කතා කරන්න පුළුවන් right පිරිවැය අවම කර ගැනීම කියන එකත් මෙතනට අරගන්න පුළුවන්. right saving cost. right එතකොට මේකේ ප්‍රතිලාභ දෙකක් දීලා පෙන්නන්න කියලා තියෙන්නේ. ඒ නිසා ප්‍රතිලාභ දෙකට ලකුණු දෙකක් ලබා දෙන්න පුළුවන්. right ඊළඟට හතරවෙනි එක දෘঢ়තතිය ගබඩා කළ වටිනා දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා ඇයට භාවිත කළ හැකි ක්‍රම දෙකක් යෝජනා කරන්න. ඔව්. එකක් තමයි එයාට පුළුවන් තුන්වන පාර්ශවයක මෘදුකාංගයක් පාවිච්චි කරලා පරිශීලක නාමයක් සහ මුරපදයක් වගේ දෙයක් ලබා දීලා දත්ත ආරක්ෂා කිරීම සිද්ධ කරගන්න. නැත්තම් පුළුවන් ප්‍රවේශ වීමේ වරප්‍රසාද access privileges කියලා අපි කියනවා. ප්‍රවේශ වීමේ වරප්‍රසාද ලබා දීලා ඇයට පමණක් ප්‍රවේශ විය හැකි ආකාරයකට එම ප්‍රවේශ වීමේ වරප්‍රසාදය හදන්න පුළුවන්. right ඒ වගේම තමයි backing up data in regular basis නේද? උපස්ත නැත්නම් වටිනා කියන ලියකිරි වල පිටපත් නිරන්තරයෙන් උපස්ත කිරීමෙන් එතකොට මොන ආහාර ගැටලුවක් වෙලා යමක් නැති වුණොත් දැන් උදාහරණයක් විදිහට ඊයේ බෑකප් කරනවා අද වැඩ කරගෙන යනකොට යම් කිසි දෙයක් අත්වැරදීමකින් නැති වෙනවා. ඒ නිසා ඊයේ බෑකප් කරපු එක තියෙනවා. ඒතර පොඩි වෙලාවයි නැත්නම් පොඩි කොටසක් තමයි අපිට මහන්සි වෙන්න තියෙන්නේ. right එතකොට ඔය කියන උත්තරත් ඕගලන්ට ලබා දෙන්න පුළුවන්. right ඒ නිසා මේකට ලකුණු දෙකක් දෙන්න පුළුවන්. ওই විදිහට තමයි ලකුණු 10 මේ ප්‍රශ්නෙට හැදෙන්නේ. 10න් කීයද කියලා සඳහන් කරගන්න. වෙනත් උත්තර තියෙනවා නම් ළමයි මට කියන්න. right තුන්වෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙන්නේ Excel ප්‍රශ්නයක් ගැන. right Excel ප්‍රශ්නේ කතා කරලා තියෙනවා Doolittle යනු කුඩා වෙළඳ ආයතනයකි. මෙහි රැකියාවේ යෙදී සිටින සේවකයන්ගෙන් කිහිප දෙනෙක් පමණක් බැවින් ඔවුන්ගේ මාසික වැටුප් ලේඛනය පිළියෙල කිරීම සඳහා සරල ඉලෙක්ට්‍රොනික පැතුරුම්පතක් භාවිත කෙරේ. මෙහි පහත පෙන්වා ඇත්තේ ඒ සඳහා යොදාගත් වැඩපතේ කොටසකි.
right ඒ කියන්නේ මේ Doolittle වෙනද ආයතනයේ ඉන්න සේවකයන්ගේ පටිනඩි අරගන්නයි මේ තියෙන්නේ. එතකොට මෙතන පහළ විස්තර කරලා තියෙනවා කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා නේද? වෙන සමස්තයක් වශයෙන් සේවකයන්ට සතියකට පැය 40ක් D3 කොටුවේ දක්වා ඇති පරිදි. ඒ කියන්නේ මෙතන සතියකට වැඩ කරන්න තියෙන පැය ගාන පෙන්නලා තියෙනවා. ඒ සඳහා ඔවුන්ට සාමාන්‍ය පැයකට ගෙවන මුදල hourly rate වැඩපතේ D5 සිට D10 පරාසය දක්වා ඇති වේ. ඒ කියන්නේ මෙන්න මේ ටික. ඒ තමයි පැයකට එක එක්කිනාට ගෙවන මුදල. right සෙනසුරාදා හා ඉරිදා දිනයන්ගේ අතිරේක වැඩ දිනයන් ලෙස සැලකෙන අතර අතිකාල පැයක් සඳහා ගෙවන මුදල OT rate එක සාමාන්‍ය පැයකට ගෙවන මුදල මෙන් එකමාරක් වේ. right ඒතර මේ OT rate එක මෙතන තියෙනවා. එයා හැදලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගෙවන rate එක වගේ එකමාරක ගුණයකින් අදාළ calculation එකකින්. ගෙවීම සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල grand total ගණනය කළ පසු ගණකාධිකාරී විසින් එය බැංකුවෙන් ලබා ගනී. grand total එක එන්නේ මෙතනට. right නෝක තමයි මේකේ තියෙන මේ පුංචි කතාව. right එතකොට මේකේ කියනවා පළවෙනි ප්‍රශ්නේ අතිකාල පැයකට ගෙවන මුදල ගණනය කිරීම සඳහා E5 කොටුව තුල ලිවිය යුතු සූත්‍රය සඳහන් කරන්න. right මෙන්න මෙතන වටින දෙයක් තියෙනවා වරහන් ඇතුලේ පේනවද? මෙම සූත්‍රයේ E6 සිට E10 පරාසයට පිටපත් කළ විට E තීරුවේ සඳහන් ඊට අදාළ අගයන් ලැබිය යුතුය. ඒ කියන්නේ මෙතන ලියන කෙනා කවුද කියලා අහනවා. right sorry ඔතන නෙමෙයි E10 නේ මෙන්න මෙතන. මෙතන ලියන්න ඕන කෙනා කවුද කියලා අහනවා. හැබැයි එයාව මේ පහලට කොපි කරාම මේ පහල තියෙන අගයන් ටිකත් ලැබෙන්න ඕනේ මේ විදිහටම. right ඒ කියන්නේ ඔයගලන්ට සැලකිලිමත් වෙන්න වෙනවා. මෙයාව කොපි කරනකොට අර নিরপেক্ষව නිර්දේශනය වෙනවද සාපේක්ෂව නිර්දේශනය වෙනවද? ඒ කියන්නේ ඩොලර් මාක් එක පාවිච්චි කළ යුතුද නැද්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. right එතන මෙතන කියලා තියෙනවානේ මේ අතිකාල පැයක් හොයන්නේ කොහොමද කියලා නේද? සාමාන්‍ය පැයකට ගෙවන මුදල මෙන් එකමාරක් වේ. right එහෙනම් E5 කොටුවේ සඳහන් වෙන්න ඕනේ මොකද්ද? සමානයි D5 ගුණ කිරීම 1.5 කියන සමීකරණ දෙන්න පුළුවන්. right එතන අපි ඩොලර් සලකුණු පාවිච්චි කරන්නේ නැහැ. මොකද මෙයා පහලකට කොපි කරනකොට ඒක D6 ගුණ කිරීම 1.5 විය යුතුයි. ඊට පහලකට එනකොට D7 වැඩි කිරීම 1.5 වෙන්න ඕන. ඒක නිසා ඩොලර් සලකුණක් පාවිච්චි කරොත් ඒව වෙනස් නොවී යනවා. ඒක නිසා ඒ වැඩේ අපි කරන්නේ නැහැ. right මේ උත්තරේ විදි දෙකකට පෙන්නලා තියෙනවා. සමානයි D5 ගුණ කිරීම 3 බෙදීම 2. එමන් නැත්නම් සමානයි D5 ගුණ කිරීම 1.5 කියලා. right එතකොට ඒක හරි විදිහට කෙරිලා නම් අපි ලකුණු දෙකක් දෙමු නේද? පළවෙනි කොටසට ලකුණු 2යි. දෙවෙනි කොටසෙන් අහනවා කොටු යොමු පමණක් භාවිතා කර, කියන්නේ සෙල් රෙෆරන්සස් පමණක් පාවිච්චි කරලා අතිකාල පැය ගණන ගණනය කිරීම සඳහා F5 කොටුව තුල ලිවිය යුතු සූත්‍රය සඳහන් කරන්න. එතනදිත් කියලා තියෙනවා මේ F6 ඉඳලා F10ට මේක පිටපත් කරාම අදාළගයන් ලැබෙන්න ඕනේ කියලා. right ඒ කියන්නේ මෙන්න මේ අතිකාල පැය ගන්න මෙන්න මේ ටිකනේ. right අතිකාල පැය ගණන කීයද කියලා හොයාගන්න විදිය F5ට ඇවිල්ලා තියෙන කොහොමද කියලා අහනවා. ඒක මේ පහලට කොපි කරාම මේ ටික එන්නත් ඕනේ. ඉතින් අතිකාල හොයන්නේ කොහොමද? ඔයා වැඩ කරපු සම්පූර්ණ පැය ගන්න මෙතන තියෙනවා. ඒකෙන් මෙන්න මේ අනිවාර්යෙන් වැඩ කළ යුතු පැය ගණන අඩු කරාම අපිට මේ ගාන හොයාගන්න පුළුවන්. 46න් 40ක් අඩු කරාම 6යි. 54න් 40ක් අඩු කරාම 14යි. ඒ විදිහට තමයි එන්නේ. මේක ලියනකොට පරිස්සම් වෙන්න. මොකද අපිට නිතරම මේ අගයෙන් අඩු කරන්න තියෙන්නේ එකම තැනක ඉන්න කෙනෙක්. මෙන්න මෙයා.
right ඒක නිසා මේක ලියවෙන්න ඕනේ සමානයි කාගෙන්ද අඩු වෙන්න ඕනේ මේ hours works කියන තැනින් ඒ කියන්නේ C cell එකෙන් C5න් අඩු වෙන්න ඕනේ මේ 40 කියන කෙනානේ 40 කියන කෙනා ඉන්නේ එක තැනක. එහෙනම් අපි කොපි කරන්න යන්නේ කොලම් එකක් දිගේ පහළට නිසා කොලම් එකක් දිගේ පහළට යනකොට වෙනස් වෙන්නේ ඉලක්කම නිසා D කියන අකුර එහෙම ලියලා $3 කියන එක දාන්න පුළුවන්. D $3. right මොකද එතකොට ඕක පහළ කෙනාට කොපි කරනකොට කොපි වෙන්නේ කොහොම කියලාද C6 අඩු කිරීම D $3 කියලා තමයි පහළ කෙනාට යනකොට change වෙන්නේ right ඒක නිසා අපිට D3 කියන සෙල් එකේ තියෙන reference එක change කරගන්න අවශ්‍ය නැහැ ඒ නිසා අපි ඒක ওই විදිහට පාවිච්චි කරනවා. තව කෙනෙකුට මේකම ලියන්න පුළුවන් මෙහෙම. C5 අඩු කිරීම $D $3 කියලා. ඕනම තැනකට ගැලපෙන විදිහට. ඒකත් නිවැරදි. right අපි මාකින් ස්කීම් එක බැලුවොත් ওই උත්තර දෙකම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. right එතකොට ඔය සූත්‍රය හරියට ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. එක්ක මෙයා ලියවෙන්න ඕනේ නැත්නම් මෙයා ලියවෙන්න ඕනේ. තුන්වෙනි කොටස තියෙනවා කොටියොමු පමණක් භාවිතා කර මුළු ගෙවීමේ ප්‍රමාණය total pay ගණනය කිරීම සඳහා G5 කොටුව තුල ලිවිය යුතු සූත්‍රය සඳහන් කරන්න. කොහොමද මේ වැඩේ කරන්නේ? total pay ඒ කියන්නේ මෙන්න මෙතනට right මෙතනට එන්න ඕන අගය සඳහන් කරගන්න ඕනේ කොහොමද අපි ඒක සඳහන් කරන්නේ total pay කියන එක අපිට උතන්ට එන්නේ සාමාන්‍ය පැය ගණනට ඒ කියන්නේ මේ hourly rate එක මම මේකේ තියෙන මේ සලකුණු කිරීම ටික චුට්ටක් මකන්නම් මේක විස්තර කරන්න ඕන නිසා මෙන්න මේ තියෙන hourly rate එක වැඩි කරනවා 40න් ඊට පස්සේ OT rate එක වැඩි කරනවා OT පැය ගණන. ඒ කරලා එන උත්තර දෙක එකතු කරාම තමයි මේ කියන අවසාන අගය හැදෙන්නේ. right මොකද මේක කියලා තියෙනවානේ මේ කොටු යමු පමණක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒකෝර අපිට ඉලක්කම් අරව මේවා දෙන්න බෑ. cell references විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක අපි කියනවා කොහොමද? සමානයි මුලින්ම කරන්න ඕනේ hourly rate එක යා ඉන්නේ D5 කොටුවේ නේද? D5 කියන කෙනා ಗುಣ කරගන්න ඕනේ D $3 ගෙන්. ඇයි අපි එකට D $3 ගන්නෙ? එයාව නොවෙනස්ව තියාගන්න ඕන නිසා. ඒකට එකතු කරන්න ඕනේ මොනවාද? E5 F5 ගෙන් ගුණ කරලා. E5 ගුණ කරන්න ඕනේ F5. right ඔන්න ඔහොම කරාම ඔයගලන්ට හම්බ වෙනවා අදාළ උත්තරය. right මාකින් ස්කීම් එකේ තියෙන තේමයි D5 මෙතන මේ නිකන් D3 කියලා දාලා තියෙන එක ළමයි වැරදි. පැහැදිලිවම D $3 කියලා තියෙන්න ඕනේ. මොකද ඒක පහළට කොපි කරනවා කියලා තියෙනවනේ. එකතු කිරීම F5 වැඩි කිරීම E5. ඒක හරි. right එතකොට මෙන්න මේ විදිහට උත්තරේ තියෙන්න ඕනේ. right එතකොට ඕක හරියට ලියාගෙන තියෙනවා නම් ලකුණු 3ක් හම්බ වෙනවා.
right හතරවෙනි කොටුවේ හතරවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා කොටු යොමු පමණක් භාවිතා කර බැංකුවෙන් ලබාගත යුතු සම්පූර්ණ මුදල ගණනය කිරීම සඳහා G11 කොටුව තුල ලිවිය යුතු සූත්‍රය සඳහන් කරන්න. ඉතින් ඒක ලේසි නේද? මොකද grand total නේ මෙතන මේකනේ අහන්නේ. right cell addresses පාවිච්චි කරලා අපිට තියෙන්නේ මේ ටික එකතු කරන්න නේද? නේද? ඒතර මෙතන ඔව් සූත්‍රය කියලානේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රිතයක් එන්නත් පුළුවන් සමීකරණයක් එන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. right එයාව කොහොමද පිළියන්නේ? සමානයි අපිට පුළුවන් සම් එක පාවිච්චි කරලා ලියන්න. සම් කොහෙන්ද පටන් ගන්නෙ? G5 ඉඳලා G10 වෙනකම් නේද? G5 G10 right නැත්තම් අපිට ලියන්න පුළුවන් එකතු කරන එකක් විදිහට right එතකොට පුළුවන් එයාව ලියන්න කොහොමද? සමානයි G5 එකතු කිරීම G6 එකතු කිරීම G7 එකතු කිරීම G8 එකතු කිරීම G9 right ඔය විදිහට උත්තරේ ලියන්නත් පුළුවන් right මේගොල්ලෝ සම් එක විතරයි පාවිච්චි කරලා තියෙන්නේ right ඔයගලන්ට දෙකම පාවිච්චි කරන්න පුළුවන් පැහැදිලිද? ඔව් ළමයි පැහැදිලිද? right කොබලන් ඒකට 10න් 10ම ගත්තා ඉන්නවද? මොකද Excel ප්‍රශ්නේ හරි ලේසි. කරගෙන යනකොට ඔයගලන්ට තේරෙනවා ඒක ලේසි කියලා. කවුද 10න් 10ම ගත්තේ? අන්තිම එකටත් 3යි. 10න් 9. හොඳයි. බොහොම හොඳයි. right 10න් 8. right හොඳයි හිමංශ හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ගැලීම් සටහනට අදාළ ප්‍රශ්නේ සර් ඔබතේ සර් මං චුට්ටක් පරක් ක්ලාස් එක ජොයින් වුණේ මේ කරන්න නැතුව තිබිලා මේ සර් කරන පේපර් එක මොකක්ද 2009 පේපර් එක පුතේ අපි කතා කරන් යන්නේ 2009 4වෙනි ගාන දැන් කතා කරන්න හදන්නේ right thanks sir හරි right 4වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගැලීම් සටහන් සම්බන්ධ ප්‍රශ්නයක්. එතන කතා කරලා තියෙනවා මෙහි දක්වා ඇති ගැලීම් සටහන කිසියම් පරාසයක ඇති සංඛ්‍යා ජනනය කිරීමක් නිරූපණය කරයි. මෙමගින් ජනනය කරනු ලබන පළමු සංඛ්‍යා තුනත් අවසාන සංඛ්‍යා තුනත් ලියා දක්වන්න. right එතන මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියන එක. තප්පරකින් දරුවනේ. හරි. එතකොට මේගොල්ලෝ අහලා තියෙන මුලින්ම පළවෙනි සංඛ්‍යා තුනයි අන්තිම සංඛ්‍යා තුනයි. ඒත් අපි ඕක හෑන්ඩ් ට්‍රේස් කරලා බලන්න ඕනේ කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක. right අපි හෑන්ඩ් ට්‍රේස් කරලා බලමු. start කියන කෙනා
කියන්නේ වැඩේ ස්ටාර්ට් වෙනවා මුලින්ම x කියන කෙනාට එක කියන අගය හම්බ වෙනවා. right ඊළඟට කියලා තියෙනවා t කියන කෙනාට එක ලබා දෙන්න. ඔන්න අපි t කියන කෙනාටත් එක ලබා දුන්නා. ඊළඟට display t කියන එක කෙනා තියෙනවා. එහෙනම් අපි display එකට එක කියන එක පෙන්නනවා කියලා දාගන්නවා. මොකද t ගේ අගයනේ පෙන්නන්න කියලා තියෙන්නේ. t කියන්නේ 1. එහෙනම් display වෙන්නේ 1 කියලා. right ඊළඟට කියලා තියෙනවා x ගේ අගය එකකින් වැඩි කරන්න. x = x + 1. එතකොට මොකද වෙන්නේ? මේ 1 2 බවට පත් වෙනවා. ඊළඟට කියලා තියෙනවා t සමානයි t එකතු කිරීම x. ඒ කියන්නේ t ගේ අගය දැන් 1යි. එකට x එකතු කරන්න. 1යි 2යි එකතු වුණාම 3යි. ඒක නැවත t ටම දෙන්න කියලා තමයි තියෙන්නේ. t සමානයි t එකතු කිරීම x කියන්නේ t ගේ දැන් පවතින අගයයි x ගේ දැන් පවතින අගයයි එකතු කරලා t ටම ලබා දෙන්න. right ඊළඟට ඔන්න මේගොල්ලෝ බලනවා t ගේ අගය විශාලයි 50ද. right එහෙනම් t ගේ අගය 50ට විශාල නැහැ. එහෙනම් මේ no කියන පැත්තෙන් යනවා. ගිහිල්ලා නැවත t ව ඩිස්ප්ලේ කරන්න කියනවා ඊළඟට මෙතන. එහෙනම් 3 කියන කෙනා ඩිස්ප්ලේ වෙනවා. right ඊළඟට නැවත වතාවක් x ගේ අගය එකකින් වැඩි කරන්න. ඔන්න x 3 වෙනවා. t ගේ අගය x ට එකතු කරන්න. t ගේ අගය දැන් 3යි x ගේ අගයත් 3යි 3යි 3 එකතු වුණාම 6යි. t කියන එක්කෙනා 50ට විශාලද? තාම නැහැ. එහෙනම් නැවත මේක කැරකිලා යනවා මෙතනට. t ව ඩිස්ප්ලේ කරනවා. 6 ඩිස්ප්ලේ කරනවා. x ගේ අගය එකකින් වැඩි කරන්න. ඔන්න 3 4 වුණා. t ට x එකතු කරන්න. t කියන්නේ 6යි x කියන්නේ 4යි. 6 4 එකතු වුණාම දැන් අලුත් අගය 10යි. ඊට පස්සේ ආයෙ අහනවා t ගේ අගය 50ට වඩා වැඩිද? t කියන්නේ 10යි 50ට වඩා වැඩි නැහැ. එමනම් no පැත්තෙන්ම යන්නේ. නැවත මෙතන. t ව ඩිස්ප්ලේ කරන්න. 10 ඩිස්ප්ලේ කරන්න. x ගේ අගය එකකින් වැඩි කරන්න. 4 5 වුණා. t ගේ අගය x ට එකතු කරන්න. t කියන්නේ 10යි x කියන්නේ 5යි. 10යි 5යි 15යි. right ඊළඟට t 50ට වැඩිද කියලා බලන්න. තාමත් නෑ. නැවත යනවා. t ව ඩිස්ප්ලේ කරන්න. ඒ කියන්නේ 15 ඩිස්ප්ලේ වෙනවා. x ගේ අගය එකකින් වැඩි කරන්න. 5 6 බවට පත් වෙනවා. right t ට x එකතු කරන්න. 15යි 6යි 21 බවට පත් වෙනවා. right ඊළඟට t ගේ අගය 50ට වඩා විශාලද කියලා බලන්න. තාම නැහැ. එහෙනම් නැවත වතාවක් ඩිස්ප්ලේ එකට යන්න. දරුවනේ විනාඩියක් ඉන්න.
දැම්මා. right. එතකොට ළමයි අපි නතර වුණේ 21 t ව 21 බවට පත් කරලා ඊළඟට 21 කියන කෙනාව ඩිස්ප්ලේ වෙනවා. right. ඊළඟට xk ගේ එකකින් වැඩි වෙනව නැවත. ඒ කියන්නේ 6 7 බවට පත් වෙනවා. t ට x එකතු කරනවා. 21යි 7යි එකතු වුණාම 28යි. ඊළඟට t කියන කෙනා 50ට වඩා විශාලද කියලා බලනවා. තාම නැහැ. නැවත උඩට යනවා. නේද? නැවත t ඩිස්ප්ලේ වෙනවා. 28 ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ x ගේ එකකින් වැඩි වෙනවා. 7 8 බවට පත් වෙනවා. right. ඊළඟට x ගේ t ට එකතු වෙනවා. 28යි 8යි 36 කියන අගය එනවා. ඊළඟට නැවත බලනවා කන්ඩිෂන් එක. 50ට වඩා විශාලද? තාම නැහැ. right. තමයි විනාඩියක්. right. බාධා කිරීම හම්බ වෙනවා ළමයි. සමා වෙන්න right. එතකොට අපි t 50ට වඩා වැඩි තැනකට ආවා. එතකොට t ව ඩිස්ප්ලේ වෙන තැන අපි ඉන්නේ. right. 36 ඩිස්ප්ලේ වුණා. x ගේ එකකින් වැඩි වෙනවා ඉසරයක්. එතකොට 8 තියෙන කෙනා 9 වෙනවා. 36යි 9යි එකතු වෙනවා. 45 කියලා වැටෙනවා. තාමත් එයා 50ට වඩා විශාලයි. එහෙනම් නැවත වතාවක් උඩට ගිහිල්ලා දැන් t ව ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ 45 කියන කෙනා ඩිස්ප්ලේ වෙන්න ඕනේ. ඊට පස්සේ x ගේ එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ 9 10 බවට පත් වෙනවා. x ගේ t ට එකතු වෙනවා. 45යි 10යි 55 වෙනවා දැන්. ඔන්න කන්ඩිෂන් එක චෙක් කරනවා t කියන කෙනා 50ට වැඩිද? දැන් ඔව් t කියන කෙනා 50ට වැඩි 55නේ තියෙන්නේ. එහෙනම් end වෙනවා. ඒ කියන්නේ ඔයගලන්ගේ ඩිස්ප්ලේ එකේ තියෙන්නේ දැන් මොන අගයන් ටිකද? මෙන්න මේ ටික. එතකොට එයාගේ පළවෙනි අගයන් 3 වෙන්නේ 1 3 6. අන්තිම අගයන් 3 වෙන්නේ 28 36 45. right. මාකින් ස්කීම් එක දිහා බැලුවමත් ඔව් මේ අකුරු ටිකක් print වෙලා තියෙනවා 1 3 6 28 36 45 තමයි අරගෙන තියෙන්නේ. right. එතකොට ඔය ටික නිවැරදිව අරගෙන තියෙනවා නම් බලමු කොහොමද ලකුණු ටික එන්නේ කියලා. ඔව් ලකුණු 6ක් ඔයගලන්ට හම්බ වෙනවා. right. පළවෙනි කොටසට ලකුණු 6ක් හම්බ වෙනවා. පැහැදිලිද කතා කරපු ටික? ඔව් ළමයි. පැහැදිලිද? right. හරි. ඊළඟට ඒගොල්ලෝ දෙවෙනි කොටස කියලා තියෙනවා ගැලීම් සටහනේ දක්වා ඇති තර්කයට අදාළ ව්‍යාජකේතය ලියන්න. right. ඔන්න මම ව්‍යාජකේතය මෙතනින්ම ඕගලන්ට පෙන්නනවා. ආරම්භය කියලා තියෙනවා begin. මේක සිංහලෙන් ලියවෙනවා නම් කොහොමද ලියවෙන්න ඕනේ? right. ආරම්භය කියලා ලියවෙන්න ඕනේ. ඊළඟට x සමානයි 1යි t සමානයි 1යි කියලා කියනවා. ඒතර මෙතන do while එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඔයගලන්ට while එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔතනදී අරගෙන තියෙන condition එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද්ද condition එක තියෙන්නේ? t විශාලයි t කුඩයි 50 කියලා ගන්න තියෙන්නේ නේද?
ඒතර මෙතන අපේ පේපර් එකේ කන්ඩිෂන් එක කොහොමද තියෙන්නේ? t විශාලයි 50. ඇයි අතනදී t කුඩයි 50 කියලා ගන්න තියෙන්නේ? මෙයා අයිටරේට් වෙන්නේ no කියන පැත්තෙන් නේද? no කියන පැත්තෙන්. ඒ කියන්නේ කන්ඩිෂන් එක අසත්‍ය වෙලාවට තමයි මෙයා කරකෙන්නේ. මේ කොන්දේසිය අසත්‍ය වෙලාවට. හැබැයි අපි සූඩෝ කෝඩ් එක ලියනකොට මෙතන දාන කොන්දේසිය සත්‍ය වෙන්න ඕනේ මේ ඇතුළේ ටික වැඩ කරන්න. ඒක නිසා අපේ ෆ්ලෝ chart එකේ තියෙන කන්ඩිෂන් එකේ complete opposite එක සම්පූර්ණ විරුද්ධ කොන්දේසිය අපි පාවිච්චි කරනවා. right? ඒකට සම්පූර්ණ විරුද්ධ කොන්දේසිය කිව්වම වඩාත්ම සුදුසු වෙන්නේ ළමයි t කුඩා හෝ සමානයි 50. Okay, thank you. Right? එතකොට මෙතන වඩා හොඳයි t කුඩා හෝ සමානයි කියන අගය තිබුණා නම් කුඩා හෝ සමානයි 50. ඊට පස්සේ අයිටරේට් වෙන එකේ ටික පිළිවෙලට ලියවෙන්න ඕනේ. නේද? ඔයගලන්ගේ ෆ්ලෝ chart එකට අදාළව මෙයා තමයි කන්ඩිෂන් එක විදිහට මුලින් ලියවෙන්නේ. මේ කන්ඩිෂන් එක ඊළඟට මෙයා තමයි දෙවෙනියට කන්ඩිෂන් එක ඇතුලේ, කියන්නේ කන්ඩිෂන් එක ඇතුලේ පළවෙනි ලයින් එක, මේක කන්ඩිෂන් එක ඇතුලේ දෙවෙනි ලයින් එක, මේක කන්ඩිෂන් එක ඇතුලේ තුන්වෙනි ලයින් එක. ඒත් පළවෙනියට කොන්දේසිය, දෙවෙනියට ඩිස්ප්ලේ t, තුන්වෙනියට x සමානයි x එකතු කිරීම 1, හතරවෙනියට t සමානයි t එකතු කිරීම x. right? එතකොට මේ ටික මේ විදිහටම එන්න ඕනේ. ඉංග්‍රීසියෙන් ෆ්ලෝ chart එකේ තියෙන නිසා ඕගොල්ලෝ ඒක ඉංග්‍රීසියෙන්ම ලිව්වට ගැටලුවක් නැහැ. ඊට පස්සේ end while එක එනවා. මෙතන while t කුඩා හෝ සමානයි. නැතත් ඔය වගේ තියෙන එකක් අපි මේ කියන්නේ ලියන අපිට ෆ්ලෝ chart එකක් ලියන්න දින එකක් ඉංග්‍රීසියෙන් ලිව්වොත් එහෙම වැරදිද? වැරද්දක් නැහැ. වැරද්දක් නැහැ. වට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ලියනකොට දැන් සිංහල මීඩියම් කට්ටිය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන් ලියන්න ඔළුවේ තියාගන්න. right? ඉංග්‍රීසියෙන් ලියනවා. දැන් මේ වගේ ප්‍රශ්නයකදී දැන් ඔය x සමානයි x එකතු කිරීම එක වගේ එකක් වෙනස් කරන්න බෑ ඕගලන්ට. right? හැබැයි දැන් මේ ප්‍රශ්නේ ඕගලන්ට කෙලින්ම දීලා තියෙන ඉංග්‍රීසි වලින්නේ. ඒක නිසා ඒක ඒ විදිහටම ගත්තනම් හරි. ඕගලන්ට ව්‍යාජකේතයක් يعني ගැටලුවක් දීලා ව්‍යාජකේතයක් ලියන්න කියලා කිව්වොත් සිංහල මීඩියම් කට්ටිය සිංහලෙන් ලියන්න try කරන එක හොඳයි. තේරුණා? right? ඔව් සර්. හරි. එතකොට මේක මේ විදිහට ලියලා ඉවර වෙන්න ඕනේ. මේක හරි විදිහට ලියාගත්තොත් ලකුණු 3ක් ඔයගලන්ට හම්බෙනවා. right? තුන්වෙනි කොටසත් අග්ගාලා කතා කරලා ඉවර කරමු. ඊළඟ සතියේ පස්වෙනි ප්‍රශ්න ගැන කතා බහ කරමු. තුන්වෙනි කොටසෙන් අහලා තියෙනවා මොකද්ද? 1 4 9 16 25 36 49 යන සංඛ්‍යා අනුක්‍රමය ලබා ගැනීම සඳහා අනුක්‍රමය ලබා ගැනීම සඳහා මෙම ගැලීම් සටහන විකරණය කළ යුත්තේ කෙසේද? right? මේක ආවේ මොනවාද? 1 3 6 10 15 21 28 36 45 වගේ අගයන් ආවා. මේක 1 4 9 16 කියලා වෙනස් වෙන විදිහට. ඒක කොහොමද ඒක වෙනස් කරන්න පුළුවන්? x සමානයි x එකතු කිරීම 1 කියන කෙනාව අපි x සමානයි x එකතු කිරීම 2 කියන එකෙන් රීප්ලේස් කරා නම් ඔය උත්තරය අපිට එනවා. x ට නිරන්තරයෙන් 2ක් අරගන්න. එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා. මේක තමයි දෙවෙනි විදිහ. t සමානයි t එකතු කිරීම x කියන එක කෙනා t සමානයි x ගුණ කිරීම x කියලා ගත්තා නම් ඒත් ඔයගලන්ට ඔය උත්තරේ එනවා. ඔය දෙකෙන් එකයි කරන්න ඕනේ. right? එක්ක මෙන්න මේ උත්තරේ ලියවිලා තියෙන්න ඕනේ. නැත්නම් මෙන්න මේ ගැන කියවිලා තියෙන්න ඕනේ. මෙතනත් ඇත්තටම ලියනකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ t සමානයි t එකතු කිරීම x යන්න වෙනුවට t සමානයි x ගුණ කිරීම x පාවිච්චි කරන්න පුළුවන් කියලා. මෙතන ලියනෝනේ x සමානයි x එකතු කිරීම 1 යන්න වෙනුවට
x සමාන x එකතු කිරීම 2 භාවිතා කිරීමෙන් කියලා. පැහැදිලිද? හරි. එහෙමනම් අපි 4 වෙනි ප්‍රශ්න එකක් කතා කරලා ඉවරයි 2009 පේපර් එකේ. ලබන සතියේ ඉතිරි questions ටික කතා කරනවා ළමයි. ඒ වගේම ලබන සතියේ මම අන්තිම පාඩමේ කොටසකුත් කතා බහ කරනවා. එතකොට ඒක සම්බන්ධයෙන් තියෙන දේවල් ටිකත් අපිට සටහන් කරගන්න පුළුවන්. right? එහෙනම් මම අදට මෙතනින් session එක නතර කරනවා. මම හිතන්නේ වසන්ත සර්ගේ ක්ලාස් එකට යන්න බලාගෙන ඉන්න කට්ටිය ඇති. right? මම අතට මෙතනින් නතර කරන්න. ඊළඟ දවසේ ඊළඟ ටික කතා බහ කරගෙන යමු. right? Thank you very much හැමෝටම. good night.